ආයිබෝන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සම්මානයෙන් පිදුම් ලැබූ සියත ටීවී රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ. මම උදේශාන ඉඩමගෙදර ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත. ලංකාවේ වැඩිම රියානතුරු සිදුවන මාසය ආරම්භයි. අද දිනේම එකම තැන තිදෙනෙක් ජීවිතක්ෂයට. පසුගිය මාසය තුල කුඩු ජාවාරම් කළ ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු ඉන්දිය මුහුදේදී අත්අඩංගුවට. කොවිඩ් නිසා අවුරුදු ක්‍රීඩා අලුත් වෙයි. කඹ අදින්න බෑ. කොට්ටපොර ගහන්නත් බෑ. කනා මුට්ටියටත් නීති. කොළඹ ඉඳලා ගෙදර යනවා නම් PCR සෞඛ්‍යාංශ අවධාරණය කරයි. පිරිපහදු නොකළ විදේශීය රටවල සිට ගෙන ආ පොල් තෙල්වල පිළිකාකාරක ඇති බවට තෙවැනි වරටත් සනාථ වෙයි. අවුරුදු කාලේ ජනතාවට හිසතෙල් නෙවෙයි විසතෙල් ගන්න වෙලා තියෙන්නේ. විපක්ෂ නායක සජිත්ගෙන් චෝදනා. බන්දුලගේ සහන මල්ල අද සිට ජනතාවගෙන් විවිධ ප්‍රතිචාර. සහන මල්ල හම්බුණාද? සහන මල්ලක්ද මොකක්ද දැන් තිබිලා ගත්තා. හැමදේම දෙහවන හොඳයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. එළඹෙන අලුත් අවුරුදු සමයේදී කොළඹ ප්‍රදේශයේ සිට ගම්බිම් බලා යන පුද්ගලයන් අහඹු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු කරන බව සෞඛ්‍යාංශ පවසනවා. මේ අතර එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවක්ද අද දිනේ නිකුත් කිරීමට නියමිතයි. රට තුළ පවතින COVID-19 වසංගත තත්ත්වය හමුවේ එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු දින නිමිත්තෙන් ජනතාව සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් උපදෙස් මාලාවක් නිකුත් කිරීමට නියමිතයි. තව ස්වත්ති දෙකකින් අලුත් අවුරුද්ද උදා වෙනවා. අලුත් අවුරුදු නිවාඩුවට විශාල පිරිසක් අපේ කොළඹ ඉඳන් පිටට ගමන් කරනවා. විශේෂයෙන්ම ආර්ථික කලාපවල සේවය කරන පිරිස ගම් වලට යනවා. එතකොට මේ පිරිස තුලින් සමහර විට COVID-19 ආසාදිතයෝ හිටියොත් ඒ ගම්වල COVID-19 ගෙනියන්න පුළුවන්. ඒ නිසා අපි ඕන්ම ඉලක්ක කරගෙන අහඹු පරීක්ෂණ දිගින් දිගට මේ අවස්ථාවේදී සිදු කරනවා. ඒ නිසා කිසිම කෙනෙක් සැකයක් සංඛාවක් තියාගන්න හොඳ නැහැ. අපි PCR පරීක්ෂණ අඩු නිසා තමයි මේ රෝගී තත්ත්වය තියෙන්නේ, අඩුවක් තියෙන්නේ කියලා. නමුත් ඒයින් කියන්නේ නැහැ අපි ඊටාත්ම හොඳ තැනක ඉන්නවයි කියලා. මොකද මේ ඕනෑම අවස්ථාව අපි හඳුනා නොගත්තු රෝගියෙකුගෙන් රෝගී පොකුවක් ඇති වෙලා තවත් තැනකින් ඉස්මතු වෙන්න පුළුවන්. අවුරුදු චාරිත්‍ර වලටත් වඩා අවුරුදු ක්‍රීඩාවලදී අපිට නව සාමාන්‍යයක් අනුගමනය කරන්න වෙනවා. දැන් අපි හැමෝම දන්නවා අපි අර ඉස්සෙල්ලා කියපු දුරස්ථභාවය, ශ්වසන ආචාර විදි, අත්සේදීම සහ මුවාවරණය පැළඳීම. මේවා තුල සමහර ගොක් ක්‍රීඩා කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මෙතෙන්දී අපි ගත්තොත් කරන්නම බැරි වෙන ඒවා දෙක තුනක් තියෙනවා. ඒවා මේ මාර්ගෝපදේශයේ තියෙනවා. කඹ ඇදීම ටිකක් අමාරු වෙනවා. ඒක කරන්න සුදුසු නෑ කියන එක තමයි අපි කියන්නේ. කොට්ටපොර ඇසීම ඒකත් සුදුසු නෑ කියන එක තමයි අපි කියන්නේ. ලොකුවට සංගීත සංදර්ශන තිබීම ඒකත් සුදුසු වෙන්නේ නෑ. මොකද අපි දැකලා තියෙනවා ගොඩක් දෙනා එකතු වෙලා ඒගොල්ලන්ට ඉන්න තැනත් අමතක වෙන ගානට පිස්සුවෙන් වගේ නටන්න අරගෙන මාස්ක් එකත් හලාගෙන කෑ ගහගෙන නටන අවස්ථාවේදී සමාජයක් විදිහට අඳුරන්නේ නැති පිරිස් එක්ක වුණත් එකතු වෙලා එහෙම වෙන අවස්ථාවවලදී මේ පොකුරු නිර්මාණය ඊටාම ඉක්මනින් සිද්ධ වෙන්න පුළුවන්. මේක තියෙන්නේ මිනිස්සුන්ගේ අතේ. කරන්න ඉඩ දීලා ඊළඟට මේක හරියට තමන්ගේ යුතුයකම් පැහැර හැරියොත් ලොකු විනාශයක් වෙන්න තියෙනවා. COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා චීන රජයෙන් ප්‍රධානයක් ලෙස ලැබුණු සයිනෝෆාර්ම් එන්නත ඉදිරි සතියේදී කොළඹ මහනුවර හම්බන්තොට හා පුත්තලම ප්‍රදේශවලදී මෙරට සිටින චීන ජාතිකයින්ට ලබා දෙන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ පවසනවා. ඊයේ දවස තුල ශ්‍රී ලංකාවට චීන රජයේ පරිත්‍යාගයක් විදියට සයිනෝෆාර්ම් එන්නත මාත්‍රා ලක්ෂ 6ක් ලැබුණා. අපි මුලින්ම මේ එන්නත චීන රජයේ ඉල්ලීමක් මත අපි ලබා දෙන්නේ මේ රට ඇතුළට රටට පැමිණිලා ඉන්න චීන ජාතික සේවකයින්ට. ඒ වගේම අපි ශ්‍රී ලාංකිකයන්ට මේ එන්නත ලබා දීම විශේෂඥ කමිටුවල නිර්දේශ සහ ඔවුන්ගේ ලබා දෙන උපදෙස් මත ඒ ලබා දීමට ඉදිරියේදී කටයුතු කරනවා. සාමාන්‍යයෙන් වසරක වැඩිම රියානතුරු වාර්තා වන මාසය අදින් ආරම්භ වී තිබෙනවා. මේ නිසා අවුරුදු මාසය තුල ඔබ වඩාත් ප්‍රවේශම්කාරී විය යුතුයි. කොහොමුණත් ඊටම අවාසනාවන්ත විදිහට මේ විදිහට වසරේ වැඩිම රියානතුරු වාර්තා වන මාසයේ පළමු දිනේම නුවරඑළියේ සිදු රියානතුරකින් කාන්තාවක් 3 දෙනෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. අද
අප්‍රේල් 1 වෙනිදා. අවුරුද්ද උදා වෙන මාසෙ නිසා හැම කෙනෙක්ම විවිධ බලාපොරොත්තු අරමුණු සහ ඉලක්ක මෙන්ම සතුට විනෝදය කැටි කරගත්ත මාසයක් විදිහටයි මේ මාසය ගත කරන්න සූදානම් වෙන්නේ. හැබැයි ඔබ දන්නවද අප්‍රේල් මාසය කියලා කියන්නේ අපේ රටේ ඊටම භයානක මාසයක්. ඒකට හේතුව තමයි අප්‍රේල් මාසය තුල තමයි ලංකාවේ වැඩිම රියානුතුරු සංඛ්‍යාවක් සිද්ධ වෙන්නේ. මේ අතරිනුත් අප්‍රේල් 10 වෙනිදා ඉඳලා 20 වෙනිදා දක්වා කාල සීමාව ගත්තොත් මෙන්න මේ දවස් 10ක කාලය කියලා කියන්නේ වසරේ වැඩිම රියානුතුරු සංඛ්‍යාවක් වාර්තා වන දින 10. අවුරුදු සමරනවා තමයි. අවුරුද්දට සතුටු වෙන්නත් ඕන තමයි. හැබැයි මේ වන විට මග මරුවා බවට පත්වී තිබෙන රථවාහන නිසා ඔබ බලාපොරොත්තු වන සතුට, ඔබ බලාපොරොත්තු වන විනෝදය ඔබේ පවුලට ඔබට නොලැබෙන්නට පුළුවන්. අද වන විට කොවිඩ් රෝගයෙන් මිය යන සංඛ්‍යාවට වඩා 3-4 ගුණයක පිරිසක් දවසකට රියානුතුරු වලින් අපේ රටේ ජීවිතක්ෂයට පත්වෙනවා. සෑම දිනකම පුද්ගලයන් 10ක් 15ක් අතර ප්‍රමාණයක් රියානුතුරු නිසා මිය යනවා. දෛනිකව සෑම මොහොතකම කුමනාකාරයේ හෝ රියානුතුරක් සිදුවන තත්වයට අද අපේ රටේ රිය දහවනය අශීලාචාර වෙලා. ගත වුණු පැය කිහිපය තුලත් මේ වන විට වාර්තා වී ඇති ආකාරයට පුද්ගල මරණ 10ක් පමණ අපට වාර්තා වනවා. ඒ අතරින් ආසන්නතම රියානුතුර වාර්තා වන්නේ අද දහවල් 12:30ට පමණ නුවරඑළිය වැලිමඩ ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය හග්ගල ලොකු අංගුව ප්‍රදේශයේදී ත්‍රිරෝධ රථයක් සහ භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයක් ගැටීමෙන් සිදු වූ මාරක රියානුතුරකින් කාන්තාවන් 30 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. ත්‍රිරෝධ රථයේ රියදුරු බරපතල තුවාල ලබා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ලොරි රථ රියදුරුගේ අපරීක්ෂාකාරී රිය දහවනයත් සමග ඉදිරියෙන් ගමන් කළ ත්‍රිරෝධ රථයේ ලොරි රථයේ ගැටී ඇති අතර ඉන් අනතුරුව ලොරි රථය මෙම ත්‍රිරෝධ රථයට පෙරළී තිබෙනවා. අනතුර සිදු වූ පසුව ලොරි රථයේ රියදුරා පලා ගොස් ඇති අතර ලොරි රථයේ සහායකයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණා. අපිට කියන්නට තිබෙන්නේ තත්ත්වය එන්නම භයානකයි. අවුරුද්දේ සතුට ගෙන එන්නට ඔබ නිසි මාර්ග නීති රීති පිළිපදමින් රිය දහවනයේදී අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි අප යලි යලිත් මතක් කර සිටින්නේ. ආනයනික පිරිපහදු නොකළ පොල් තෙල්වල ඇෆ්ලටොක්සින් අඩංගු බවට තෙවන වරටත් මේ වන විට තහවුරු වී තිබෙනවා. ඒ අදාළ ආනයනික පොල් තෙල් සම්බන්ධයෙන් කාර්මික තාක්ෂණ ආයතනය විසින් සිදු කරන ලද තත්ත්ව පරීක්ෂාවේදී දැඩි ආන්දෝලනයකට තුඩු දුන් පිළිකාකාරක ඇෆ්ලටොක්සින් නම් සංඝටකය අඩංගු පිරිපහදු නොකළ ආනයනික පොල් තෙල් සම්බන්ධයෙන් ප්‍රථම වරට තහවුරු වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මගින් සිදු කරන ලද පරීක්ෂාවකින්. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සිදු කරන ලද තත්ත්ව පරීක්ෂාවලින්ද අදාළ ආනයනික පිරිපහදු නොකළ පොල් තෙල් වල ඇෆ්ලටොක්සින් අඩංගු බවට තහවුරු වුණා. මේ අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් සිදු කරන ලද තත්ත්ව පරීක්ෂාවන්ට අමතරව අදාළ සාම්පල පරීක්ෂා කිරීම සඳහා කාර්මික තාක්ෂණික ආයතනය වෙතද යොමු කෙරුණු අතර ඊට අදාළ පරීක්ෂණ වාර්තා මේ වන විට පාරිභෝගික අධිකාරිය වෙත ලැබී තිබෙනවා. අදාළ වාර්තා මගින් ආනයනික පිරිපහදු නොකළ පොල් තෙල් වල ඇෆ්ලටොක්සින් නම් පිළිකාකාරක අඩංගු බවට තෙවන වරටත් තහවුරු වී තිබෙනවා. මේ අතර අදාළ විෂ සහිත පොල් තෙල් මෙරට වෙළඳපොළ වෙත නිකුත් වී ඇත්දැයි යන්න පිළිබඳව සොයා බැලීම වෙනුවෙන් දිස්ත්‍රික්ක 25න් එක් දිස්ත්‍රික්කයකින් අහඹු නියැදි 5 බැගින් ලබාගෙන සිදු කරන ලද පරීක්ෂණයන්හි සාම්පල කොටසක් මේ වන විට නිකුත් වී තිබෙන අතර අදාළ නිකුත් වූ පරීක්ෂණ වාර්තාවන්ට අනුව වෙළඳ පොලෙන් ලබාගත් අදාළ පොල් තෙල් වල ඇෆ්ලටොක්සින් අඩංගු වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. ඒ ක්‍රූඩ් ඔයිල් ගෙන එක සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕන. මම ඒක මුලින් ඉඳන්ම පාර්ලිමේන්තුවේදීත් කිව්ව කෙනෙක්. මේ ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් විසින් මේ කරනා වූ මේ ප්‍රශ්නය 1971 පිටෝපු පොල් සංගන්ධ අධිකාරි පනතේ අපිට ඕන තරම් බලතල තිබ්බත් අපිට නියාමනය කරන්න බෑ. ආනයන අපනයන කොමසාරිස් සහ රේගු අධ්‍යක්ෂකතුමා ඇතුළු කණ්ඩායම තමයි මේක අද නියාමන අධිකාරිය හැටියට තියෙන්නේ. ඒගොල්ලෝ දුන්න වාර්තා අනුව තමයි මේ සම්බන්ධයෙන් අපි ප්‍රකාශ කරේ. ඉතින් මම හිතනවා දැනට පොල් තෙල් බවුසර් දෙකක් අහුවෙලා තියෙනවා. ඒකේ බලන්න ඕන මේ ගොඩෙන්මද මේ පොල් තෙල් ගියේ. ඒකේ විස දිනනවාද කියලා. එහෙම කරලා තියෙනවනම් එහෙම විස තියෙනවා නම් අනිවාර්යයෙන් මේ සමාගම් සම්බන්ධයෙන් දැඩි දඬුවම් දෙන්න ඕනේ කියලා කියන්නේ. මේ නියාමන බලය කියන එක අපිට එන්න ඕන. පොල් සංගන්ධ අධිකාරියට මේ නියාමන බලය එන්න ඕන. මේ අතර පිළිකාකාරක විෂ පොල් තෙල් පිළිබඳව සොයා බැලීමට එක්සත් ජාතික පක්ෂ නියෝජිතින් පිරිසක් අද පාරිභෝගික අධිකාරිය වෙත පැමිණියා.
අපිට දැන් විශ්වාසයක් නැහැ කොහොමද මේ පොල් තෙල් පිරිසිදු පොල් තෙල් ගන්න කියලා. දිනකට 38 දෙනෙක් පිළිකාව නිසා මිය යනවා. 82 දෙනෙක් අලුතෙන් පිළිකා රෝගය වැළඳිලා රෝහල් වලට ලියාපදිංචි වෙනවා. අපි ඉල්ලා සිටිනවා අමාත්‍යතුමාගෙන් පාරිභෝගිකයා වෙනුවෙන් අවශ්‍ය කරන පොල් තෙල් අපිට කොහෙන්ද ගන්න තියෙන්නේ කියලා කියන්න. පසුගියදා දංකොටුව ප්‍රදේශයේදී සැකසහිත පොල්තෙල් අඩංගු බවුසර් දෙකක් පොලිසිය බහරයට ගැනීමෙන් අනතුරුව අදාළ බවුසර් දෙක අධිකරණ බහරයේ තබා රස පරීක්ෂක වාර්තාවක් කැඳවන ලෙසට මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් සිදු කරන ලද නියෝගය නොතකා අදාළ බවුසර් දෙක රේගු දෙපාර්තමේන්තුව වෙත බහර දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මාරවිල මහේස්ත්‍රාත් රකිතා අබේසිංහ මහතා දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයා හට දැඩි ලෙස චෝදනා කර තිබෙනවා. ඊයේ අදාළ බවුසරේ සම්බන්ධයෙන් වූ නඩුව මාරවිල අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මේ අතර අදාළ බවුසර් වල පොල්තෙල් පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසත් රස පරීක්ෂණ වාර්තාවක් ඇඳවා එම වාර්තාව අප්‍රේල් මාස 21 වන දින අධිකරණය වෙත ඉදිරිපත් කර ප්‍රකාශයක් ලබා දෙන ලෙසටත් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. මේ අතර පිළිකාකාරක පොල්තෙල් ආනයනය කිරීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් එල්ලවන චෝදනාවයි මේ. හොරපාරෙන් වෙළඳ පොළට වසවිස්ස පිළිකාකාරක අඩංගු පොල් තෙල් නිකුත් වෙලා. හැබැයි පොල් තෙල් බවුසර දෙකක්ම ආපහු පොලිසිය ගිහිල්ලා බාර දෙනවා රේගුවට. රේගුව වග කියන්නට ඕන හොරපාරෙන් මේ පොල් තෙල් ටික වෙළඳ පොළට නිකුත් වීම පිළිබඳව. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හරියට වැඩේ කරා පරීක්ෂණ කරා ඒ තොරතුරු රටට හෙළිදරව් කරා. ප්‍රමිති ආයතනයයි රේගුවයි හැමෝම නෙවෙයි අදාළ නිලධාරීන් මේ රටේ ජනතාව පාවා දුන්නා. නිලධාරීන් විතරක් නෙවෙයි වෙළඳ ඇමතිවරයා මහ ජමරේට කියනවා කිසිම පිළිකාකාරක පොල් තෙල් ප්‍රමාණයන් වෙළඳ පොළට නිකුත් වෙලා නැහැ කියලා. මේ ඔක්කොමත් එක්ක හිස තෙල් ගෑම නෙවෙයි වෙන්නේ අලුත් අවුරුදු සමයේ. විස තෙල් ගෑම. දැන් ಜಾති හිතයිසීම තමයි පිළිකාකාරක විස සහිත පොල් තෙල් රටේ සමස්ත ලක්ෂ 220ක් වූ ජනතාවට ලබා දෙන්නට කටයුතු කරන්නේ. කොහොමද දේශප්‍රේමීත්වය? දැන් තමුන්නාන්සලට ඇවිල්ලා තියෙනවා පොල් තෙල්. හරි දැන් මේ පොල් තෙල් වල තනිකරම පිළිකාකාරක පොල් තෙල් ගෙනාවෙත් කවුද හොඳට බලන්න කවුද මේ මුස්ලිම් ව්‍යාපාරිකයා කාගේද කියලා කාගේ මිත්‍රයෝද කියලා තනි කර පොහට්ටුවට කර උඩ තියාගෙන වැඩ කරපු එක්කෙනා ඒකනේ මේ මෙච්චර මේ පිළිකාකාරක කියද්දිත් මේගොල්ලන්ට සහන හම්බ වෙන්නේ ඔබතුමාලට මතක ඇති මගේ කාලේදී ගෙනාව ලංකාවට සැමන් මේ සැමන් වල පණුව හිටියා කන්ටේනර් 32ක් එතකොට ප්‍රමිති කාර්යාංශය දුන්න සහතිකයක් ඒව රිලීස් කරා මං ඇහුවාම කොහොමද ඔයගොල්ලෝ දුන්නේ කියලා මේකේ පණුව ඉන්නව නේද කියලා මට කිව්වේ පණුව දෙන්නෙක් හිටියට කමන්නේ මං කිව්වා පණුව දෙන්නෙක් නෙවෙයි පණුව 25ක් හිටියත් කමන්නේ චීනෙට මේක ලංකාව ඒගොල්ලන්ට විශාල පාඩුවක් වුණා නමුත් අපි මිනිස්සුන්ව බේරගත්තා විස සහිත පොල් තෙල් ලංකාවට පැමිණීම ගැන වාර්තා වෙයි මෙතෙන්දි මං හිතන්නේ අපේ පූර්ණ ගෞරවය අපේ මාධ්‍යයට ලබා දිය යුතුයි මාධ්‍ය එය ප්‍රසිද්ධ කරා අවුරුදු කීයක් අපි මේ විදිහට මේ රටේ මිනිස්සුන්ට වස කැවුවාද කියන එක තමයි දැන් අපේ තියෙන ප්‍රශ්න මේක රට ඇතුළට එන්න බෑ නිලධාරීන්ගේ සහාය නැත්නම් දේශපාලන සහාය නොලැබුණා නම් මේ සිංහල අවුරුද්ද කටඩඟ තියාන අවුරුද්ද බර ඉන්නවා ජනතාව ගංගොල් ඉතින් අද කැවුමක් හොයාගන්න බැරුව තෙල් පාවිච්චි කරන්නේ රජය වහා ක්‍රියාත්මක වෙලා දැඩි පියවර අරන් ඉදිරියේදී මේ වගේ දේවල් සිදු වෙනවට ක්‍රියා කරනවා ඇතයි අපි විශ්වාස කරනවා එළමෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් සතොස මගින් ලබා දෙන භාණ්ඩ වර්ග 12ක් ඇතුළත් සහන මල්ලක් මිලදී ගැනීමට අද සිට පාරිභෝගික ජනතාවට අවස්ථාව උදා වනවා. ජනතාව මේ පිළිබඳව විවිධ ප්‍රතිචාරයන් දක්වනවා. අලුත් අවුරුදු සමය නිමිත්තෙන් පරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් භාණ්ඩ වර්ග 12ක් අඩංගු සහන මල්ලක් රුපියල් 1000ක සහන මිලක් යටතේ අද සිට සියලුම සතස වෙළඳසැල් මගින් මිලදී ගැනීමට අවස්ථාව සැලසෙනවා. මෙලෙස සතස මගින් ලබා දෙන සහන මල්ල ලබා දීමේ සමාරම්භක උත්සවය අද ජාඇල මෙගා සතස අලෙවිසැලේදී වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ අවුරුදු සමයේදී අකණ්ඩව නාඩු සහල් සහ කැකුළු සහල් රුපියල් 100ට වඩා අඩු මිලට සතොස සමුපකාර සහ අනිත් මේ රාජ්‍යාංශයට අයිති යටතේ පවතින ව්‍යාපාර ආයතන වෙත ලබා දෙන්න කටයුතු යොදලා තියෙනවා. අපිටත් සමයට අවශ්‍ය ප්‍රමාණවත් සියලුම තොග අපි රැස් කරලා තියෙනවා. මීට සමගාමීව අද දිවයින පුරා සතොස අලෙවිසැල් වලද සහන මල්ල මිලදී ගැනීමට පරිභෝගික ජනතාවට අවස්ථාව හිමි වුණා. ඔයාලට සහන මල්ල ලැබුණාද? ගත්තා. හොඳයි ඉතින් වටිනවනේ නේ. ප්‍රතිමාට බොහොම ස්තුතියි අපිට මේ වගේ සහනයක් කළාට. සහන මල්ල හම්බුණාද? සහන මල්ලක්ද මොකක්ද දැන් තිබිලා ගත්තා.
මොකද හිතන්නේ සාන මල්ල ගැන? ඉතින් හොඳයි එහෙම දෙනවා නම් හැමදේම දෙනවා නම් හොඳයි. අවුරුද්දට විතරක් නෙමෙයිනේ අපි කන්නේ. සාන මල්ල ගත්තද? සාන මල්ල ගත්තා. මොකද හිතන්නේ සාන මල්ල ගැන? ගොඩක් හොඳයි. ඉතින් මේ වගේ සාන මල්ලක් හැමෝටම දෙන්නේ. අපිට ලොකු සාහනයක් ආණ්ඩුවෙන් කරපු දෙයක්. ගෙදරකින් ගණන් බලන්න ඕනේ මේක අපිට ලාභද ආණ්ඩුවට ලාභද කියලා. ඇයි ඒ හිතන්නේ මෙතන රුපියල් 400 ගාණක් ලාභයක් තියෙනවා කියලා එයාලා කියනවා. කිව්වට අපි බලන්නත් එපේ. එයාලා කියයි බන්දුල මහත්තයා. බන්දුල මහත්තයා ගැන කලකිරලා ඉන්නේ අපි. වෙනදනම් අඩුපාඩු දුන්නා දැන් නම් අසබට්ටු ටික ඔක්කොම තියෙනවා. ඕන කරන බඩු සියල්ලම තියෙනවා. මිලත් සාධාරණයි. සහන මල්ල ගන්න තමයි දැන් මම අද ආවේ. රජයට ස්තුතිවන්ත වෙනවා අපිට මේක වගේ ලවදීම ගැන. බඩු ඔක්කොම වගේ තියෙනවා. බඩු වල ක්වොලිටියක් ඉතින් ඇත්තටම හොඳයි. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බහර දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදී ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ලෝකයේ බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලංකාවටද විශාල ගැටලුවක්. නිසි ලෙස කළමනාකරණය නොකරන ලද ඝන අපද්‍රව්‍ය හේතුවෙන් පරිසරය සහ ජලය දූෂණය වීම, විවිධ රසායනික ද්‍රව්‍ය පසට එකතු වීම වැනි අහිතකර ප්‍රතිවිපාක රාශියක් ඇති කරනු ලබනවා. කසල කළමනාකරණය පිළිබඳ ගැටලු හඳුනාගෙන ඊට විසඳුම් යෝජනා කරනු පිණිස ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සමාජිකින් 14 දිනකකින් සමන්විත කමිටුවක් පසුගිය ජූලි මාස පත් කරනු ලැබුවා. ඉංජිනේරු රෝහන් සෙනවිරත්න මහතා ඒ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබනවා. කමිටු නිර්දේශය ඇතුළත් වාර්තාව රෝහන් සෙනවිරත්න මහතා විසින් ජනාධිපතිවරයාට බාර දීම ඊයේ සිදු කෙරුණා. විශේෂඥ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළා. වාර්තාවේ ඇති නිර්දේශ පිළිබඳව පූර්ණ පසු විපරමක නිරත වීමේ වැදගත්කම දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණා. කසල කළමනාකරණයේදී බාහිර පරිසර සාධක පිළිබඳව සැලකිලිමත් නොවීම හේතුවෙන් ජනතා විරෝධතා ඇති වූ බව පැවසූ ජනාධිපතිවරයා මැසි මදුරු ඌදුර මෙන්ම දුගඳ ඇතිවීම වැළැක්වීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කළා. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ගාමිණී ලොකුගේ, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, රොෂාන් රන්සිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරු, රාජ්‍ය නිලධාරීන් සහ විශේෂඥ කමිටු සමාජිකින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ප්‍රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසට දන්වා තිබෙනවා. දුරකථන සහ කෙටිපණිවිඩ මාර්ගයෙන් තමාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාට සිදු කළ දැනුම් දීමක් මත ඒ මහතාගේ නීතිඥවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පැමිණියා. කෙසේ නමුත් මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවන්නේ කුමන හේතුවක් මතද යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මන්ත්‍රීවරයාට දැනුම් දී නොමැති අතර ඒ සම්බන්ධයෙන් විමසීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට නලින් බණ්ඩාර මහතාගේ නීතිඥවරයා අද දින ලිපියක්ද ඉදිරිපත් කර තිබෙනවා. නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාට අද දින සෙනවිරත්න කියලා නිලධාරී මහත්මයෙක් CID එකෙන් කතා කරලා ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා. පරීක්ෂණයට අදාළව විමර්ශනයක් තියෙනවා නම් විමර්ශනයේ විෂය කාරණය මොකක්ද කියන එක සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි කිරීමක් ලබා දෙන්නේ නැහැ. ඊට අමතරව පැමිණිල්ලක් තියනවාද කියන එක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් අද දින අපේ අධ්‍යක්ෂකතුමාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ලිඛිතව ලබා දීම කරා මේ ලිපියක් මාර්ගයෙන් කුමන නෛතික ප්‍රතිපාදනයක් යටතේද නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාට ප්‍රකාශයක් ලබා දෙන ලෙස මේ විදිහට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්න කියලා තියෙන සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් නලින් බණ්ඩාර මහතාද අද දින විපක්ෂ නායක කාර්යාලයෙන් පිටතදී මෙලෙස අදහස් පළ කළා. මගේ උඩුබද්දාවේ නිවසට පොලිස් මැසේජ් එකක් කියලා දුන්නා අද උදේ 9ට එන්න කියලා. අපි දන්නේ නැහැ මොනවද කැඳවලා තියෙන්නේ කියලා නිශ්චිතව කාරණයක් සඳහන් කරලා නැහැ. මගේ මොනවා හරි ප්‍රශ්න කරන්න තියෙනවා නම් ඒව දැනගන්න ඕනේ නැහැ. නමුත් මොනවටද කියන කාරණේ දැනගන්න එපා. CID ට පාරලා දෙන රාජකාරී තමයි මේ අපි විපක්ෂයේ ඉන්න අය ගැන හොයලා බලන්නේ. ඒක නෙමෙයි කරන්න ඕනේ. CID වගේ දක්ෂ නිලධාරීන් දැනට පරීක්ෂා දෙන්න ඕනේ මේ වෙලාවේ හරි වගකීමක්. මේ කොහෙවත් නැතුව මේ අපිට ගෙනල්ලා ප්‍රශ්න කරන එක නෙමෙයි. ප්‍රශ්නයක් නැහැ මොනවා හරි තියෙනවා නම් ප්‍රශ්න කරන එක. නමුත් හරි වගකීමක් මේ රජයේ CID එකට දීලා නැහැ කියලා මට හිතෙනවා. ගත වූ මාසයක කාලය තුළ පමණක් ඉන්දියාවේ මද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉන්දියා ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ දැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. ඉන්දිය වෙරළාරක්ෂක බලකායේ නිල වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ බෝට්ටුවක් ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ පිහිටි මිනිකෝ දූපත ආසන්න ප්‍රදේශයේදී පසුගිය මාර්තු මාස 5 වෙනි දින අත්අඩංගුවටගෙන තිබෙනවා. එම බෝට්ටුව තුළ දීවරයින් 6 දෙනෙක් සිට ඇති බවට වාර්තා වෙනවා. ඒ වගේම අත්අඩංගුවට ගන්නා මොහොතේදී ඔවුන් එම බෝට්ටුව තුළ තිබූ යම්
පාර්සලයක් මුහුදට විසිකර ඇති බවට වාර්තා වෙනවා. පසුව ප්‍රශ්න කිරීමේදී එම පාර්සලයේ හෙරොයින් වර්ගයේ මත්කුඩු කිලෝග්‍රෑම් 200ක් තිබූ බවටයි ඉන්දිය වෙරළාරක්ෂක අංශය සඳහන් කරන්නේ. මේ පුද්ගලයන් 6 දෙනා දැනට ඉන්දියාවේ රඳවා තිබෙනවා. ඒ වගේම මෙම බෝට්ටුව හලාවත ප්‍රදේශයෙන් දීවර කටයුතු සඳහා පිටව ගිය බෝට්ටුවක් බවටයි වාර්තා වෙන්නේ. නැවත වතාවක් මිනිකෝ දූපත ආසන්න ප්‍රදේශයේදී ඉන්දිය වෙරළාරක්ෂක බලකාය මගින් පසුගිය මාර්තු මාස 5 වෙනි දින තවත් බෝට්ටු 3ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම බෝට්ටු 3ෙහි පුද්ගලයන් 19 දෙනෙක් සිටි බවටයි වාර්තා වෙන්නේ. එම බෝට්ටු 3ෙන් එක් බෝට්ටුවක තිබූ හෙරොයින් වර්ගයේ මත්කුඩු කිලෝග්‍රෑම් 300ක් ඉන්දිය වෙරළාරක්ෂක බලකාය මගින් සොයාගෙන තිබෙනවා. ඒකේ 47 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි 5ක්ද ඉන්දිය වෙරළාරක්ෂක බලකාය මගින් සොයාගෙන තිබෙනවා. මෙම බෝට්ටු තංගල්ල සහ දකුණු ප්‍රදේශයෙන් මුහුදු ගිය බෝට්ටු බවටයි වාර්තා වෙන්නේ. ඒ අනුව දීවරයින් සහ සැකකරුවන් 25 දෙනෙක් මේ වන විට මාර්තු මාසය තුලදී අත්අඩංගුවටගෙන ඉන්දිය බන්ධනාගාරවල පසු වෙනවා. මේ සම්බන්ධ තොරතුරු අපි හුවමාරු කර ගනිමින් පවතිනවා. මේ මද්‍රව්‍ය ලංකාවට රැගෙනීමට තිබූ මද්‍රව්‍ය මේ මද්‍රව්‍ය තොග ලංකාවට ලැබුණා නම් දකුණු වෙරළ තීරය ඔස්සේ ලැබීමට ඉඩ තිබුණු බවටයි අනුමාන කරන්නේ. මෙම මැද පෙරදිග රටක සිටින යම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් මෙම ජාවාරම් මෙහෙවන්නට ඇතැයි තොරතුරු ලැබී තිබෙනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංවර්ධන කටයුතු ඉහළ නැංවීමට අදාළව නව ව්‍යාපෘති යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලි මහතා අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා. කාසල්රේ ජලාශයට ප්‍රදේශවාසීන් විසින් මුදාහැර තිබෙන ප්ලාස්ටික් පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය ඉවත් කර ජලාශයේ ඉවුරු දෙපස රැස් වී ඇති කැලිකසල ඉවත් කිරීමේ වැඩසටහනක් අද ආරම්භ කර තිබෙනවා. ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ නුවරඑළිය කාර්යාලය සහ ලංකා විදුලි බල මණ්ඩලය එක්ව මෙම ශ්‍රමදාන වැඩසටහන සංවිධානය කර තිබුණා. බෝපත්තලාව රජයේ සත්ව ගොවිපළ තුළ පසුගිය 24 වනදා මද්දකට හසු වී සිටියේදී මුදවාගත් කඳුකර කොටියා රන්දිනිකල පශු වෛද්‍ය රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඊයේ දින මිය ගොස් තිබෙනවා. ලද තොරතුරකට අනුව වැලිකම සමූපකාර සමිතියකට අයත් ගොඩනැගිල්ලක කාමරයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ආහාරයට නුසුදුසු පරිප්පු තොගයක් සොයාගෙන තිබෙනවා. මෙහිදී පරිප්පු කිලෝග්‍රෑම් 25ක් සහිත උර 126ක් වැලිකම කප්පරතොට කොම්පෝස්ට් පොහොර අංගනයේදී අද විනාශ කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. තුංගම හිඟුර කඳුරුගස් ආර ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ඉතා රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට සුරාපදු දෙපාර්තමේන්තුව සමත් වී තිබෙනවා. මෙහිදී නීති විරෝධී මත්පැන් සමග එක් සැකකරුවෙකුද අත්අඩංගුවටගෙන තිබෙනවා. රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය. ඔබට සුබම සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.